පුතේ 11 වෙනි ගාන දැන්. right 11 වෙනි ගාන තියෙන්නේ ගෝලයක්. එතකොට මේ ගෝල කපන ගණන් අපි විදිහට ඔයගොල්ලන්ට කරලා දිනවා. ඔයාලට මතක ඇති. right දැන් මේ ගෝලය ඔහම කැපුවට පස්සේ අපෙන් අහන්නේ මෙන්න මේ කියන ගෝලේ කොටසේ වර්ගඵලය. දැන් මෙහෙම හිතන්නකෝ. හරිද? අරය ආර වෙච්ච කේන්ද්‍රය හරහා යන එකිනෙකට ලම්බ වූ තල දෙකක් ඔස්සේ කපන. ඒ කියන්නේ දැන් මෙහෙම ගෝලය ගන්න. මෙහෙම ගෝලය අරන් මෙහෙම කැපුවා. මෙහෙම කැපුවා. එතකොට කෑලි 4යිනේ. මට කියන්න ආරම්භක වර්ගඵලය. නෙල්ල ආරම්භක පුෂ්ඨ වර්ගඵලය. ආරම්භක පුෂ්ඨ වර්ගඵලය 4යි 5 ආර වර්ගය. නේ? ගෝලේ. right ඒක එතකොට කෑලි 4කට කැපෙනකොට මේ එක ලෙල්ලක් එක කොටසක් 4න් 1යි 4න් 1 වර්ගඵලය 4යි 5 ආර වර්ගයෙන් 4න් 1යි. එතකොට කීයද? 5 ආර වර්ගය. ලෙල්ල කොටස. හැබැයි මට කියන්න මෙතනත් අර්ධ වෘත්තයක් නිර්මාණය වෙනව නේද? මෙතනත් අර්ධ වෘත්තයක් නිර්මාණය වෙනව නේද? මෙතනත් අර්ධ වෘත්තයක් තියෙනවා මෙතනත් අර්ධ වෘත්තයක් තියෙනවා. ඒතර අරය ආරෝණ අර්ධ වෘත්ත දෙකක් තියෙනවා. මෙතනත් අර්ධ වෘත්තයක් හැදෙන්නේ අලුත් කැපුමෙන් මෙතනත් අර්ධ වෘත්තයක් හැදෙන්නේ අලුත් කැපුමෙන්. එහෙනම් අලුත් කැපුම් අර්ධ වෘත්ත දෙකයි. ඒ කියන්නේ මොකද්ද? πr වර්ගයේ භාගයව දෙකක්. ඉතින් πr වර්ගයේ භාගයව දෙකක් කියන්නේ මොකද? πr වර්ගයේ. එතන මට කියන්න ලෙල්ලේ වර්ගඵලය කීයක් තිබ්බද? πr වර්ගය මේ කොටසේ. ඒ සමස්ත වෘත්තයේ සමස්ත ගෝලයක වර්ගඵලය 4යි πr වර්ගයේ. මෙහෙම කැපුවට පස්සේ මෙහෙම කපලා මෙහෙම කැපුවට පස්සේ ඒ කොටස එනවා සමස්ත කොටස එනවා. කීයද එතකොට? සමස්ත කොටසක් වෙනවා පුතේ අපිට 4යි πr වර්ගයෙන් 4න් 1ක්. ඒ කියන්නේ πr වල වර්ගය. ඊට පස්සේ මට කියන්නේ මෙතන අර්ධ වෘත්තයක් නැහැදෙන්නේ මෙහෙම කැපුවම අර්ධ වෘත්තය. අර ආර වෙච්ච අර්ධ වෘත්තය. ඊපස්සේ මෙහෙම කැපුවම අර ආර වෙච්ච අර්ධ වෘත්තය මෙතනක් තියෙනවා. දැන් මෙතන සම්පූර්ණ පල්ලෙහාට කැපුවම සමස්ත වෘත්තයක් නේ. ඒකට මෙහෙම කපලා මෙහෙම කැපුවා කියන්නේ වෘත්ත භාග දෙකක්. ඉතින් πr වර්ගන සමස්ත වර්ගඵලය කියන්නේ 2යි πr වර්ග. අපෙන් අහන්නේ ඒක. අපෙන් අහනවා එක් කොටසක පුෂ්ඨ වර්ගඵලය වන්නේ කොටස් 4කට වෙන් කරන ලැබයි එක් කොටසක පුෂ්ඨ වර්ගඵලය වන්නේ පුතේ 2යි πr වර්ගය. පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. ලෙලි 4යි එන්නේ. මොන තලද මෙහෙම තලයේ කැපුවම කෑලි 4යිනේ කැපෙන්නේ. ඒකට ලෙල්ල කෙනවා πr වර්ගය අලුත් කැපු පුෂ්ඨ දෙකට වෘත භාගය දෙකක් එනවා πr ඒව දෙකක්. right අපි යනවා 12 වෙනි ගානට. එහෙනම් 11 වෙනි ගාන උත්තරේ පුතේ 4. 12 වෙනි ගානට එමු. පැත්ත දිග සෙන්ටිමීටර් 3ක් කර සමචතුරස්‍රයක වර්ගඵලය මෙන් දෙගුණයක් වර්ගඵලය ඇති සමචතුරස්‍රයක පැත්තේ දිග. මොකද්ද? පැත්තක දිග සෙන්ටිමීටර් 3ක් වන. අපි දැන් මේ 12 වෙනි ගානේ. පැත්ත දිග සෙන්ටිමීටර් 3ක් වන සමචතුරස්‍රයක වර්ගඵලය මෙන්. දැන් මේ සමචතුරස්‍රයක වර්ගඵලය 9යි. ඒ වගේ දෙගුණයක වර්ගඵලයක් ඇති. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය දෙගුණය කියන්නේ 18. right double 9 වරක් 2. පාදේ 18 දෙගුණයක වර්ගඵලයක් තියෙන right සමචතුරස්‍රයක පැත්තක දිග. එතකොට පුතේ මේ පාදයේ දිග අහන්නේ අපි. එහෙනම් මට කියන්න මේ වරක් A කියන්නේ 18යි නම් ඒ වල වර්ගය පුතේ 18 කියන්නේ. එතකොට A කියන්නේ 18 වර්ගමූල වෙන්න බෑ. 18 වර්ගමූල ලියන හොඳම විදිය මොකද්ද? මූල 9 ගුණ කිරීම මූල 2. එතන මූල 9 වර්ගමූලය 3යි නම් 3යි මූල 2. උත්තරේ නෝ 3යි මූල 2 කියලා. right එහෙනම් ඊළඟට නිර්මාණය සමචතුරස්‍රයේ පාදයේදී පුතේ 3යි මූල 2යි. පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. 12 වෙනි ගානේ පිළිතුරු අංක 4. අපි යනවා 13 වෙනි ගානට. තුන්වෙනි ගානේ පැත්ත දිග සෙන්ටිමීටර් 2ක් වන ඝනකයක විකර්ණයේ දිග. දැන් පැත්ත දිග සෙන්ටිමීටර් 2ක් වන ඝනකයේ විකර්ණයේ දිග SFT සිලබස් එකේ දාලා තියෙනවා හදන විදිය. කොහොමද පුතේ? විකර්ණය කියන්නේ මොකද්ද? මේ ඝනකයේ ඉහළ පෘෂ්ඨයේ ඉඳන්
පහළ පෘෂ්ඨයේ කෙළවරට තියෙන මේ දුර අහන්නේ. රයිට්? කොහොමද කියනකොට? රයිට්? එතකොට මෙතනට පයිතගොරස් දාලා ගන්න පුළුවන් අවස්ථා දෙකකදී. ඒතර මට කියන්න මෙන්න මේ විකර්ණයේ දිග හොයන්න තියෙන ලේසි විදිය මොකද්ද? කියා දෙන්න තියෙනවා. මේ පාදේ නම් මේ පාදේ නම් මේ පාදේ නම් මේ පාදේ x කියලා ගත්තොත් රයිට්? සිලබස් එකේ සූත්‍රය මතක තියාගන්න තියෙනවා. මොකද්ද? x සමානයි a වර්ගය ධන පාද දෙකේ වර්ගයන්ගේ එකතුව සමස්ත වර්ගමූලය. මොකද්ද කියන්නේ? ඝනකයක හෝ ඝනකාභයක විකර්ණය කියන්නේ දිගේ වර්ගය, පළලේ වර්ගය, උසේ වර්ග ඔක්කොම එකතු කරලා ඒ සමස්ත වර්ගමූලයෙන් මෙන්න මේ විකර්ණය එනවා. විකර්ණය කියන්නේ පුතේ ඝනකයේ හෝ ඝනකාභයක ඉහළ පෘෂ්ඨයේ කෙළවරක් යට පහළ පෘෂ්ඨයේ කෙළවරක් අතර අභ්‍යන්තරික දුර. මේ ඇතුලෙන් තියෙන දුර. අභ්‍යන්තරික ඇතුලෙන් තියෙන දුර. right මට කියන්නේ ඒකට x සමානයි 3a වල වර්ගයේ වර්ගමූලය. එහෙනම් උත්තරේ x සමානයි පුතේ a වර්ගයට වර්ගමූලය කියපෙනවා a මූල 3යි. නම් විකර්ණය a මූල 3යි. right a මූල 3යි. නෑ a මූල 3යි. එහෙනම් අපෙන් ආන පැත්ත දිග සෙන්ටිමීටර් 2යි දීලා තියෙන්නේ නේද? පැත්ත දිග සෙන්ටිමීටර් 2ක් දීලා තියෙන ඉඳලා උත්තරේ එන්නේ x සමානයි 2යි මූල 3යි කියලා. ඕන එකට ලියලා තියෙනවා. කල්පනාකාරී මොකද පුතේ? ඝනකයක හෝ ඝනකාභයක විකර්ණය සමාන වෙන්නේ දිගේ වර්ගය, පළලේ වර්ගය, උසේ වර්ගය යන වර්ගයන් එකතු කරලා සමස්ත වර්ගමූලය ලබා ගැනීමෙන් විකර්ණය ලැබෙනවා. විකර්ණය right 13 වෙනි ගාන තමයි අපි දැන් කරේ. හදා ගන්නටක් ගාලා අපි යනවා ඊළඟට 14 වෙනි ගානට. අරය සෙන්ටිමීටර් 3ක් වන වෘතයකින් කපාගත හැකි විශාලම සමචතුරස්‍රයේ වර්ගඵලය ගන්න. දැන් මේ දින අරය සෙන්ටිමීටර් 3ක් වන වෘතයකින් සමචතුරස්‍රය කපනවා නම් ඔන්න ඕන සමචතුරස්‍රය කපන්න වෙන්නේ. right? ඒතර අරය සෙන්ටිමීටර් 3ක් කියන්නේ කේන්ද්‍රය මෙතන තියෙන සෙන්ටිමීටර් 3යිනේ. right? මට කියන්නේ කේන්ද්‍රය මෙතනට කීයද? සෙන්ටිමීටර් 3යිනේ. මේක අංශක 90යි. ඒතර මට කියන්නේ මේ සමචතුරස්‍රය නිර්මාණය වෙනකොට මේ ඍජුකෝණික ත්‍රිකෝණේ මේ පාදය සමාන නම් මේ කියන පාදය 3යි මූල 2නේ පුතේ. ආන්දයක් නැහැ නෝ 3යි මූල 2. එතන මේ පාදෙත් කීයද? 3යි මූල 2. නේද? එහෙනම් මේ සමචතුරස්‍රයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් පුතේ. එහෙනම් 3යි මූල 2 වතාවක් 3යි මූල 2. එහෙනම් 3යි මූල 2 3යි මූල 2 කියවම 9 වරක් 2 18යි. now වර්ග සෙන්ටිමීටර් 18ක් ගන්න පුළුවන් උපරිම වර්ගඵලය. පිළිතුරු අංක 3. එහෙනම් 14 පිළිතුරු අංක 3. කොහොමද ගත්තේ කියන්නේ? වෘතය ත්‍රිකෝණාස් මේ සමචතුරස්‍රය නිර්මාණය කරත් වෘතයේ මේ කියන කේන්ද්‍රය ඉඳන් මේ කොන් වලට තියෙන පුතේ අරේනේ. ඉතින් මේ කොන් වලට තියෙන අරේ මේ හැම එකම අංශක 90ක් නෙන්නේ. එතකොට මේතනත් අංශක 90යි මේක මාක් කරාම. එතකොට මෙන්න මේ කියන පාද දෙකේ සමාන පාද දෙකක් ඉඳලා දන්නවා මොකද්ද? ඍජුකෝණික ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි කියන්නේ සමදීපාද ඍජුකෝණික ත්‍රිකෝණය නේ. සමදීපාද ඍජුකෝණික ත්‍රිකෝණය. පරණ පාඩම් බලන්නටක් ගාලා මේ ප්‍රශ්නේ ආදාරන්නේ. සමදීපාද ඍජුකෝණික ත්‍රිකෝණයක දාන පුළුවන් සූත්‍රය මොකද්ද? කර්ණය සමානයි. කර්ණය සමානයි. මොකද සූත්‍රේ? පාදයේ වාරයක් මූල 2. ලංකාවේ කිසිම පන්තියක මේ සූත්‍ර උගන්වන්නේ අපේ පන්තිය විතරයි. කර්ණය සමානයි පාදයේ වාරයක් මූල 2. ටකස් ගාලා හිතේ පයිතලස් දදා අනානේ ඉන්න ඕනේ නැහැ. එතකොට පාදයේ නියතයි පාදයේ 3යි මූල 2 ගත්ත ගමන් කර්ණයේ උත්තරේ නිකම්ම ඇවිල්ලා. එතකොට පුතේ කර්ණය කියන්නේ මේ සමචතුරස්‍රයේ පාදයක් වෙන හින්දා සමචතුරස්‍රයේ වර්ගඵලය එන්නේ 3යි මූල 2 ගුණ කිරීම 3යි මූල 2. 3 වරක් 3 9යි මූල 2 ගුණ කරාම 2යි 9 වරක් 2 18යි. පිළිතුරු අංක එන්නේ 3. 14 පිළිතුර 3. යමු ඊළඟ 15ට. සෙන්ටිමීටර් 15ක් දිග සෙන්ටිමීටර් 20ක් පහළ 3 තහඩුවකි. 15ක් දිග
20ක් පළලට. 3 දහඩුවකින්. right. කපනවලු විස්කම්බේ සෙන්ටිමීටර් 7ක් වන වෘත කීයක්? දැන් විස්කම්බේ සෙන්ටිමීටර් 7ක් වන වෘත කිව්වොත් right දැන් මේ පැත්ත සෙන්ටිමීටර් 20යිනේ. මේ පැත්තට සෙන්ටිමීටර් 7යි. sorry සෙන්ටිමීටර් 15යි. විස්කම්බේ නම් මේ පැත්තට දෙකක් සෙට් වෙනවා අපදැයි. එතකොට තව සෙන්ටිමීටරයක් ඉතුරුයි. මෙතන ඉඳන් මෙතනට 7යි, මෙතන ඉඳන් මෙතනට 7යි, ඔක්කොම 14යි. රයිට්. එහෙනම් මේ පැත්තට තව එතකොට 7ක් ඇවිල්ලානේ. තව එකක් යන්න තැයි. රයිට්. 14. උපරිම අංශය තමයි කපන්න පුළුවන්. තව කපන්න බෑ. මොකද මේ පැත්තට 14ක් දැන් ඇවිල්ලා. උත්තර එන්නේ 4. 15 උත්තර එන්නේ 4. තියෙන්නේ 4 ගන්න පුළුවන් උපරිම අවස්ථාව 4. 4 15 4 යමු 16ට. 16ට යන්න. सेंटीमीटर 15ක් දිග 15ක් 20ක් පළල 3 තහඩුවකින් දිග සෙන්ටිමීටර් 8ක් සහ 6ක් වන කුඩා ඍජු කොණාංශ කීයක් කපන්න පුළුවන්ද කියලා අහන්න. අර තමයි 15යි 20යි. right? දිග සෙන්ටිමීටර් 8ක්. ඒතර 8යි 16යි තියෙන්නේ මේ පැත්තට ගන්න බෑ. අනිත් පැත්තට ගත්තේ 6ක්. දැන් 6ක් ඒව ගත්තොත් ඒක ගන්න පුළුවන් උපරිම පළල 8ක් එන්න එපයි. 6 පැත්තට දාලා අනිත් පැත්තට 8 දාන්න. නම් මේ පැත්තට 6 දාලා නම් 15 පැත්තට 6 දාන්න වෙනවා. නම් මෙතන 6යි මෙතන 6යි. right නම් මේ පැත්තට 8යි. මෙතන 8යි. right ඔච්චරයි ගාව කපන්න බෑ. right එක 6යි මෙතන 8යි නම් ඒ 2යි 3යි 4යි. ඒකෙත් 4යි උඩරින් කපන්න පුළුවන්. තව කපන්න බෑ. වර්ගඵල බෙදලා ගන්න එපා ඇඳලා ගන්න ඕනේ. එනි මේ පැත්ත රූපේ 20යි දී. ඊට 16 තව එකක් ඉතුරුයි. 16යි 4ක් ඉතුරු. ඊට 3ක් ඉතුරු. උතර ගන්න බෑනේ කොහොමත් වෙන්නේ නැහැ. ගන්න පුළුවන් උපරිම අවස්ථාව ඕක. දැන් 6 ක 8 ක දාලා ගන්න පුළුවන්ද කියලා බලමු ටිකක් චෙක් කරලා. මේ පැත්තට 6ක් දාලා මේ පැත්තට 8ක් දැම්මම 14යි. එතකොට මේ පැත්තට 6ක් දැම්මොත් මේ පැත්තට 8ක් ගන්න වෙනවා. මේ පැත්තට අපි ගත්තා 8ක් එන මේ පැත්තට ගන්න වෙන 6ක්. ඊට පස්සේ මේ පැත්තට එතකොට තත්ත්ව තිරකට දැන් මේ පැත්තට 20යි 8යි 6ක් ගන්නතත් තත්ත්වය එහෙම ගන්න බෑ. ඒක කරා මේ 8ක් ගත්තත් ඔච්චර ගන්න. දැන් එහෙම ගන්නත් පුළුවන්. ඒතකොට මෙහෙම 8ක් දාලා එහෙමත් බලන්න හොඳේ චෙක් කරලා බලන්න. ප්‍රධාන එකට අමතරව තව චෙක් කරලා බලන්න. ඒක මුත්‍රේ නවතින්න එපා. හරි දැන් මේක 6යි. මේ පැත්ත දැන් 20ක් තියෙනවා. අපි යන්නේ 6 පළල. එතකොට යටට 8ක් ගදැයි. මේ එකද 4 නෙමෙයි. දැන් මේක 6යි 8යි. 6 8යි 14ක් තියෙනවා නේද මේ 15ක් තියෙනවානේ මෙතන ඔක්කොම මෙතන. එතකොට අපි එන්නේ දැන් මේ දෙකේ එකතු වෙන්නේ 14යි.
මේ පැත්ත 6 පාලලා ගත්ත එක 8 ගත්තා. තව 6 පාලලා ගත්ත 8 ගත්තා. රයිට්. ඒතකොට අවුලක් නැත්තේ නේ. රයිට්. ඒතකොට මේ පැත්තට අපි පාලලා ගත්ත 6ක්. මේ පැත්තට 8 අරගෙන දැන් 6 8යි තියෙනවනේ. මේ පැත්තට ගත්ත 6ක් මේකත් 6යි මේක. ඒතකොට 18 20න් 18ක් තියෙනවා. 5ක් ගහතේ 4ක් නෙමෙයි උත්තරේ 5යි. පිළිතුරු අංක 5 16 5 ඉන්නේ. 16 පිළිතුර 5. 16 පිළිතුර 5. 16 පිළිතුර 5. 8 6 වෙන කුඩා සමතුල දෘෂ්ටි කෝණාංශ කීයක් අපිද 5ක් අපතේ. 5ක් අපතේ. මේ තියෙන 1 මේක 8යි මේක 8යි හරිනේ. මේක එකක් 6 වරක් 8 6 වරක් 8 6 වරක් 8 8 වරක් 6 8 වරක් 6. සමස්ත පාද විපාදේ 8 8 6 6. right? අතර නෙමෙයි නේද 16 උත්තරේ 5ක් දෙන්නේ. කල්පනාකාරී වෙන්න අන්නේ විදිහට දැන් මම මේක බලලා තමයි අරගෙන ගියේ. right? බලලා තමයි කියතොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද එන්නේ කියලා. right අපි යනවා 17 වෙනි ගානට 17 වෙනි එක ඒකනම් පටලැසි ගන්න ABD සමදීපාද ත්‍රිකෝණික ත්‍රිකෝණේ AC 8යි මේ AC කියන පාදය 8යි සමදීපාද ත්‍රිකෝණික ත්‍රිකෝණේ එතකොට අංග සම ත්‍රිකෝණ දෙකක් A හා C කෙළවරේ තියෙනවට අංග සම ත්‍රිකෝණ දෙකක් ඒ කියන්නේ මේ පාදයේ අනිවාර්යෙන් right මේ පාදයේ අනිවාර්යෙන් සමාන යුතුයි ඒ අංග සම ත්‍රිකෝණ දෙක මගින් මෙන්න මේ කියන තැන right මෙන්න මේ කියන තැන සමස්ත වර්ගඵලයට සමානයි. ඒ කියන්නේ මේ වර්ගඵලයයි එකතුව මෙන්න මෙතන වර්ගඵලයට සමානයි කියලා කියනවා. කියනවාද? A හා C දෙකලවරේ අඳුර කර ඇති අංග සම ත්‍රිකෝණ දෙකමකින් B ශීර්ෂය. මේ කියන B ශීර්ෂයේ තියෙන පුතේ B ශීර්ෂයේ තියෙන අඳුර කර ඇති ත්‍රිකෝණාකාර අවකාශයේ මුළු ගුණය වසා තමයි නම් අඳුර නොකරන ලද කොටසේ වර්ගඵලය. එහෙනම් මට කියන්නේ මේ දෙන්න සමාන හින්දානේ මේ දෙන්නගේ මෙතන වර්ගඵල සමාන වීමට එකතොට සමාන වෙන මේක කම්ප්ලීට් වෙන මේ පාදයි කියන එක සමාන. මේ පාද සමාන හින්දා මේ පාද සමාන. ඒතකොට වර්ගඵල දෙකේ මේක ආවරණය වෙනවා. අපිට කියනවා එනම් අනිවාර්යයෙන්ම මේ පාද සමාන මේ මධ්‍ය ලක්ෂණයද මේ ආගලදී. මධ්‍ය ලක්ෂණය ආගලදී ඉතින් ඔයාලා කෙලින්ම කියන්න පුළුවන් නේද පුතේ? මට කියන්නේ මෙතන මෙතනට 8ක් නම්. right මෙතන 8ක් තියෙනවා නම්. මෙතනට 8ක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පාදයෙන් හරියටක් නේද මේ පාදය 4යි නේද? ඉතින් මේ පාදය එකිනෙකට සමානනේ අංග සම ත්‍රිකෝණ නේ තියෙන්නේ කෙලවර වල. right එහෙනම් මේ පාදයත් දෙකයි එහෙනම් මේ පාදේ 4යි කියන කතන්දරේ දෙනවනේ ඉතින් කොහොමද? 4 නිසා මේ දින දෙක එනවනේ. හරිද? පැහැදිලිද? ඉතින් මට කියන්න මේ අංග සම ත්‍රිකෝණ. right මේ පාදයේ දෙක නම් අනිවාර්යෙන් මේ පාදයත් දෙකයි. ඔය කියලා තියෙන ගාන. right මේ පාදයේ දෙකයි. අඳුර කරන කොටසේ වර්ගඵලය. ත්‍රිකෝණ දෙකකින් BCC අඳුර කරන ත්‍රිකෝණාකාර සම්පූර්ණ ආවරණය කරනවා. හරිද පුතේ? එහෙනම් මේ පාදයේ දෙකයි එහෙනම් මේ පාදය දෙකයි. එහෙනම් පුතේ 8 රත් දෙක දෙවරක් 4 8යි. උත්තරේ 8යි. වර්ගඵලය 8යි. ඊයදී සමදීපාද ත්‍රිකෝණය. සමදීපාද ත්‍රිකෝණය කියන්නේ මේක අංශක 45යි. ඉතින් අහන දෙයක් නෙවෙයි. මේ පාදයේ දෙක නම් මේ පාදයේ දෙකයි. සමදීපාද ත්‍රිකෝණය කියලා දීලා තියෙනවා අංශක 90යි අනිත් එක 45 අහන දෙයක් නැත්තේ. ඒකින්ද තමයි මේ පාදයේ දෙක උනේ. ඒ කියන්නේ සමස්ත දැන් මේ ආකිරීම හින්දා පාදාන මධ්‍ය ලක්ෂ ප්‍රමේය මේ පාදයෙන් හරියටක් තමයි එතකොට මේ පාදේ වෙන්නේ. ඇයි මධ්‍ය ලක්ෂ දෙකනේ ආගම? මධ්‍ය ලක්ෂ දෙකේ ආගම රේඛාව ඉතිරි සමාන්තර පාදයට හරියටක්. නේද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය හරියටක්. දැන් මේක 8 නම් මේක 4යි. මේ පාදයේ
මේ පාදේ එතකොට එනවා දෙකක් මේ පාදේ දෙකයි. ඉතින් මේ දෙන එකිනෙක අංග සම ත්‍රිකෝණ දෙකක් නේ. ඒතර අංශක 45 නිසා මේ පාදේ දෙක නම් මේ පාදේ දෙක. එහෙනම් උත්තරේ ඉන්නේ 8යි කියලා. ඒ 17 පිළිතුරු අංග 2. 17 2. 17ට 2. right යමු 18ට. පුන පුනා ගණන් ටික බලන්න 18ට යන්න. රූපේ දක්වා ඇති ගණකයේ මම ගණකයේ දැන් මේ වෙලාව අදින්න යන්නේ නැහැ. FD ඔස්සේ සිරස්තලයක කැපු විට එම කැපුම් මූණතේ වර්ගඵලය. නෑ කවන්නේ ගණකේ මම අදින්නවා. right right අපෙන් අහනවා රූපේ දක්වා ඇති ඝනකාභේ මේ පාදයේ 4යි මේ පාදයේ 3යි මේ පාදයේ 5යි කියලා දෙවියන් උස. හරිද? හොඳට කල්පනායෙන් බලන්න. FD ඔස්සේ FD කියන්නේ මෙන්න මෙතන. ඔස්සේ කපන්න. දැන් පහට කපන FD ඔස්සේ. කැපුම් මූණතේ වර්ගඵලය වන්නේ. දැන් මට කියන්න අහන්න දෙයක් ඇත්තේ නැහැ. ලොකුවට ලයින් එකක් ඇත්තේ නැහැ. මේ පාදයේ 4 නම් මේ පාදයේ 3 නම් මට කියන්නේ මේ පාදයේ 4යි මේ පාදයේ 3යි නේද? මේ කපන්නේ උඩ තියෙන සුජුගෝණාශ්‍රය වර්ණ කොටසේ මේ 4 සහ 3 වන ඉන්ඩිකේට් කරන මෙන්න මේ රේඛා දෙකනේ රා කරන්නේ පුතේ FRD ලක්ෂ දෙකනේ right මේ උඩ කොටස මම යන්නේ right අංශක 90යි ඉතින් මට කියන්නේ මේක පයිතගොරස් වලින් ගත්තොත් මේක 4යි මේක 3යි නම් මේක කීයද 5යි පයිතගොරස් සම්බන්ධතාවය යන්නේ අපෙන් අහන්නේ එම කැපුම් මූණතේ වර්ගඵලය එහෙනම් මේව පහට කැපුවම මට කියන්නේ මේ පාදේ 5යි නම් මේ උසත් 5යි නේ. ඇත්තටම සමචතුරස්‍රයක් තමයි ඇතුළේ තියෙන්නේ. එතකොට මේ කියන FD කියන එක්කෙනා ගත්තොත් අභ්‍යන්තරයට නිර්මාණය වන මේම කැපුම හින්දා අභ්‍යන්තර නිර්මාණය වෙන්නේ. මේ අභ්‍යන්තර නිර්මාණය වෙන්නේ මෙහෙම කැපුම හින්දා 5ක් වන. FD කියන්නේ 5ක් වන. මේ උසත් 5ක් වන එක්කෙනෙක් කියන මේක 25යි. පිළිතුර එන්නේ 4. වර්ගසෙ නිමින 25. අංශෙ දෙවිසිබ කොහොමද පුතේ මේ පාද 4යි මේ පාද 3යි කර්ණය 5ක් කියලා නේ. එතකොට පහට කැපුවම උස තියෙන්නේ 5යි නේ. ඒ උස තමයි මේ 5. FD තමයි මේ දිග. නම් 5 5 25. දැන් 18 එන්නේ පිළිතුරු අංක 4. 18 පිළිතුරු අංක 4. 18 පිළිතුරු අංක 4. right අපි යන්න 19 වෙනි ගානට යමු. ත්‍රිවිසිමක් තියෙන්නේ කොහොම වෙන් කරලා තියෙනවා sorry මෙහෙම වෙන් කරලා තියෙනවා ත්‍රිකෝණයක් සහ තවත් ත්‍රිවිසිම නිර්මාණය තමයි එහෙම කරලා තියෙන්නේ අපිට මේ උස දෙනවා පුතේ දෙකක් කියලා මේක එකක් කියලා දෙනවා මේක 9ක් කියලා දෙනවා මේක 8ක් කියලා දෙනවා right අපි අහනවා ABCD A B C D අපි අහනවා මේ ගානේ ABCD ත්‍රිවිසියේ මේ අඳුරක ඇති කොටසේ වර්ගඵලය මෙන්න මේ කොටස අඳුර කරලා දෙයි මේක F අඳුර කරලා ඇති කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති සමචතුරස්‍රයක පැත්ත වෙදි ගන්න. එතකොට මෙන්න මේ කියන එක්කෙනාගේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන සමචතුරස්‍රයක පැත්ත වෙදි ගන්න. පැත්ත වෙදි A කියලා හිතමු. එතකොට මට කියන්න සමචතුරස්‍රයේ වර්ගඵලය A වර්ගේ සමාන වෙන්නේ. කියන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ A වර්ගෙනේ. ඒක සමානයිලු මෙන්න මේකේ වර්ගඵලය. මේකේ වර්ගඵලය මොකද්ද පුතේ? සමාන්තර පාද දෙක එකතුව. දැන් මේ පාදේ සමාන්තර වුණාම සමාන්තර පාද දෙක එකතුව 8යි 1යි 9යි. ලම්බ කුස දෙකයි. භාගෙන් බෙදෙන දෙකෙන් බෙදෙනවා. රයිට්. එතකොට සමාන්තර පාද දෙක එකතුව 8 ධන 1. ත්‍රිවිසියෙම. ගුණ කරන ලම්බ කුසෙන් බෙදෙනවා දෙකේ. එතකොට දෙකට දෙක කැපෙනවා 9. දැන් A වර්ගය කියන්නේ 9යි. නම් A කියන්නේ උදේ 3යි. නම් සමචතුරස්‍රයේ පැත්ත දිග 3යි. පොඩි ගණන්. සමචතුරස්‍රයේ පැත්ත දිග 3යි. ඒ කියන්නේ
මේ අඳුරු කරලා තියෙන කොටසේ වර්ගඵලයයි සමචතුරස්‍රයේ වර්ගඵලය කියන එකට සමාන නම් සමචතුරස්‍රයේ වර්ගඵලය ගන්න නම් පැත්තක දෙකේ වර්ගය ඒක සමාන වෙනවා ත්‍රාපීසියමේ වර්ගඵලයට. ත්‍රාපීසියමේ වර්ගඵලය කියන්නේ සමාන්තර පාද දෙක එකතුව ලම්බ කුසෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න. සමාන්තර පාද දෙක එකතු කියන්නේ 8 දාන එක. ලම්බ කුස කියන්නේ දෙකෙන් ගුණ කරන්න දෙකෙන් බෙදන්න. උත්තරේ 9. එතකොට 9 වර්ගමූලය කියන්නේ උත්තර 3 පාදය 3යි. right යමු වෙනවා අපි 20 වෙනි ගානට. විශේෂ ගාන අහන්න මොකක්ද කියලා බලන්න. අරේ ඒකක 5ක් වූ අර්ධ වෘත්තාකාර. දැන් මෙතන පුතේ කේන්ද්‍රය නම් අරේ ඒකක 5ක්. ඒ කියන්නේ කේන්ද්‍රය ඉඳන් මෙතන තියෙන දුර පුතේ 5යි. 5ක් වූ ඒ වගේම මේ පාදේ 4ක් කියලා දීලා තියෙනවා මෙතන මෙතනට 4ක් වූ ඍජුකෝණාශ්‍රාකාර සමතල පීඨිකාවක් ඇත. එම පීඨිකාවේ පෘෂ්ඨ වර්ගඵලය. ඉතින් මාගේ පුතේ මේ ඍජුකෝණාශ්‍රාකාරයක් කියන පෘෂ්ඨ වර්ගඵලය ගන්න නම් මේක අංශක 90යි ඉඳලා ඔයා දන්නවා මෙතන කේන්ද්‍රය ඉඳන් මෙතනට තියෙන ඒකක 5 නම් right මේ පාදේ 4 නම් මේ පාදේ 3යි right එතකොට මෙතන ඉඳන් මෙතනට ගියද ඔක්කොම 8ක් තියෙනවනේ. එතකොට මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය නේ 8 3 24යි. පදන දෙයක් නැහැ වර්ග සෙන්ටිමීටර 24යි. right මේ පාදේ 8යි මේ පාදේ 3යි 8 3 24යි. දැන් 20 වෙනි ගාන ඉවරයි. right 20 වෙනි ගාන අවසන් වෙනවා. හදාගන්න ඉක්මනට. විසිනි ගාන හරි. අපි යන්නේ 21 වෙනි ගාන. 21 වෙනි ගාන. right? සමහර මේ ගණන් වල පයිතගොරස් හැංගිලා තියෙනවා. ත්‍රිකෝණමිතිය හැංගිලා තියෙනවා. අපිට ඒවා ඒ විදිහට කරන්නයි තියෙන්නේ. right? බලන්න 21 වෙනි ගාන. ඒකක 10ක් උස සිරස් කණුවක දිග සහ පළල පිළිවෙලින් 3 සහ 2 වූ ඍජුකෝණාශ්‍රාකාර දැන්වීම් පුර. මේ වගේ දැන්වීම් පුර පුතේ අපිට ඕන තරම් පාර යනකොට බලන්න පුළුවන්. දැන්වීම් පුර දිග පැති සිරස්ස සිනසේ සවිකර ඇති අතර දැන්වීම් පුරේ ඉහළ තිරස්ථානයේ කෙළවර ශීර්ෂය කෙළවර ශීර්ෂය ඍජු කම්බියකින් කණුවේ මුදුන් ලක්ෂයට කැඩගසා ඇත. කම්බිය සහ දැන්වීම් පුවරුවේ තිරස්ථානය අතර කෝණය අංශක 30ක් නම් පුවරුවේ පහළ ධාරය කණුවට සවිකල යුත්තේ පොළවේ සිට කොපමණ උසකින්ද? ආයි පාර ප්‍රශ්න බලන්න. ඒක 10ක් උසයි. right? එතකොට ඔයා ඔය හොයන්න යන්නේ AF දුර. AF දුර. අපෙන් අහන්නේ පුවරුවේ පහළ ධාරය කණුවට සවිකල යුත්තේ පොළොව මට්ටමේ සිට කොපමණ උසකින්ද? ඉතින් මේ දුරවල් හොයාගත්තා නම් හරිනේ. රේඩියෝ කියන්නේ මේ පොළොව. right? මේ තමයි පුවරුව. right? මේ දින අංශක 30ක්. right? අපිට දින මේක 2යි. ඒ වගේම මේ පාදේ 3යි. හරිද? පුතේ මෙන්න මේ උස හොයන්නේ. AF උස හොයන්න දී. ඉතින් අපිට දන්නවනේ මේක 10යි කියලා. හරි මට කියන්නේ මේක 10ක් නම් මේක 2 නම් අපිට මේක හොයාගත්තා නම් 10න් මේ දෙක එකතු අඩු කරා නම් AF උස එනව නේද? මේ උස 10ක් නම් මේ උස 2ක් කියලා දිනවා. එහෙනම් අපිට මෙන්න මේ උස හොයාගත්තා නම් 10න් අඩු කරන්න තියෙන්නේ මේ දෙකයි මෙන්න මේ උසයි කියන්නේ. මේ උසට x කියලා දාගමුකෝ. ඒ x උසයි 2යි එකතු කරලා 10න් අඩු කරා නම් AF උස එනව නේද? නිකම් එතකොට පොළොවේ ඉඳන් සවි කරන්න ඕනේ පහළ ධාරය මෙන්න මෙතන තියෙන උස අපි y කියලා හිතමු. එහෙනම් y කියන්නේ කවුද? y සමානයි 10න් අඩු කරන්න x ධන 2. අපි හොයාගන්න x කියන විදිහට. දැන් x කියන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණික ත්‍රිකෝණය මේ. එතකොට මේ කියන ඍජුකෝණික ත්‍රිකෝණේ අංශක තියෙන සම්මුඛ පාදේ තමයි x කියන්නේ. බද්ධ පාදේ තමයි 3 කියන්නේ tan. නම් tan අංශක 30 සමානයි සම්මුඛ පාදේ x වේදීම 3. tan අංශක 30 කියද පුතේ?
එකයට මූල 3යි. සමාන x බෙදීම මූල 3. right එහෙනම් x උක්ත වෙනකොට මූල 3 බෙදීම 3 වෙනවා. සමාන x 3 3 උත්තරේ මූල 3යි. සමාන x. යට මූල 3ෙන් ගොඩ වෙනවා 3 3 කැපෙනවා. එතකොට උද්දිතේ මූල 3 විතරයි. එහෙනම් x කියන්නේ මූල 3යි. right එහෙනම් මට කියන්න y සමාන වෙනවා 10න් අඩු කරනවා 2ක් ඒකෙන් අඩු කරනවා y මූල 3. 10න් 2ක් අඩු කරාම 8යි 8 අඩු කිරීම මූල 3. දැන් උත්තරේ y කියන්නේ මොකද 8 අඩු කිරීම මූල 3. පිළිතුරු අංක 4. 21 පිළිතුරු අංක 4. හරියට හදාගන්න. 21 පිළිතුරු අංක 4. right එහෙනම් අපි යමු 22කට උදේ 22 වෙනි ගානට. කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන්නේ 22 right මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 5 බෙදීම 4 කියලා දීලා තියෙනවා. right කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 5 බෙදීම 4ක් දීලා තියෙනවා. පුතේ කේන්ද්‍රික ඛණ්ඩය ගැන කතා කරනකොට කෝණය මයින්න පුළුවන් ආකාර දෙකක් කියලා. එකක් තමයි අංශක අනිත් එක රේඩියන්. මේ කෝණය දීලා තියෙන රේඩියන් වලින්. 5 කියන්නේ අංශක 180ක්. 5 4ෙන් බෙදුවම පුතේ මේ කෝණය ඇත්තට වෙනවා කීයක් කියලාද? එතකොට 45. මේ දීලා තියෙන අංශක 45ක කෝණය. 5 බෙදීම 4 කියන්නේ අංශක 45. right අරය 7 බැගින් වෙන්නේ. මෙයා 7යි මෙයා 7යි. එතකොට සමස්ත විශාල එක්කෙනාගේ විශාල කේන්ද්‍රික ඛණ්ඩය 14යි. නොම ඔළුවට ගා ගන්න ඕනේ. අපෙන් අහනවා 22 වෙනි ගානේ. සැරසිලි කරුවෙකු තම සැරසිල්ලෙන් අරය සෙන්ටිමීටර් 14ක් සහ කෝණය 5 බෙදීම 4ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයකින් ඒක කේන්ද්‍රීය වූ අරය සෙන්ටිමීටර් 7ක් සහ 5 බෙදීම 4ක් වූ කේන්ද්‍රික ඛණ්ඩය ඉවත් කරයි. ඉතිරිය භාවිතයට ගනි. භාවිතයට ඉතිරි කොටසේ වර්ගඵලය. අඳුරු කොටසේ වර්ගඵලයනේ. ना विशाल केंद्रिक खंड गुड़ा केंद्रिक खंड अडु करना हरनी ना अंदुरु वर्गफल अंदुरु वर्गफल अंश वलिन हदाना පුළුවන් මේක රේඩියන් වලින් හදාන්න පුළුවන් अंदुरु वर्गफल සමානයි විශාල කේන්ද්‍රික ඛණ්ඩයෙන් අඩු කරන්න කුඩා කේන්ද්‍රික ඛණ්ඩය. ඉතින් පුතේ ඔයාලට හරිද? දන්න සුපුරුදු සූත්‍රය දාත හැකි විශාල කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ සමස්ත රුතයකින් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයට අදාළ ප්‍රමාණය නේ. මොකද්ද? π r වර්ගයෙන් अंशक 360න් 45 πr 1 කියමුකෝ ඒකෙන් අඩු කරන්න කුඩා එක්කෙනා πr 2 වර්ගයෙන් अंशक 360න් 45 right කවුද කියන්නේ පුතේ පොදු 5 පොදුයි right 360න් 45 පොදුයි right සමස්ත උතේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයෙන් right ඒකේ අරය කීයද 14යි එහෙනම් 14 right මේ කොටසේ අපි එහෙම දාමු නේ මෙතන r1 වර්ගය න අඩු කිරීම r2 වර්ගය. දැන් හරි. දැන් මට කියන්න 5 7න් 22යි. right 5 වල නෙමෙයි උත්තර දෙකේ සුළු කරලා තියෙන එකයි මම 5 වලට ඔහොම ගත්තේ. right 360න් 45 කියන 8න් 1යි. r1 කියන්නේ කීයද? විශාල කේන්ද්‍රික ඛණ්ඩය 14 වර්ගය. කුඩා කේන්ද්‍රික ඛණ්ඩය 7 වර්ගය. right එතකොට 22 7 4ක් 8 උත්තරකට 56යි. right ඕන තව සුළු කර දෙහැකි මේක. right 14ක් 14 196යි. 4ක් 49යි. එතකොට මේකේ සුළු කිරීම එන්නේ අවසාන සුළු කිරීම එන්නේ 22 වරක් 6 9ක් ගියාම උතේ 7යි ඉතුරු වෙන්නේ එතන 8යි 8න් 4ක් ගියාම 4යි 147යි 22 වරක් 147 බෙදීම 56 අවසාන උත්තරේ 22 වරක් 147 බෙදීම 56 22
කැල්ලකින් සුළු කරලා දාන්න. ඉතින් ඕක ආයි මහන්සි වෙන්න ඕනේ නැහැ. 22 වරක් 147. බෙදීම 56. 57.75. 57.75. පිළිතුරු අංක 2. 57.75. පිළිතුරු අංක 2 කියන ලස්සනට. ලොකු දෙයක් කරේ නැහැ. right? විශාල කේන්ද්‍රික ඛණ්ඩයෙන් කුඩා කේන්ද්‍රික ඛණ්ඩය අඩු කරා. විශාල කේන්ද්‍රික ඛණ්ඩයෙන් කුඩා කේන්ද්‍රික ඛණ්ඩය අඩු කරේ නම් 22 උත්තර එනවා 2. right. අදාළ පුතේ 22 උත්තර එනවා 2. ඉක්මන් කරලා දාගන්න. අපි යන ඊට පස්සේ 23 වෙනි ගානට පුතේ. ඉතින් ඒක බලන්න ස්ටෝරේජ් 23 වෙනි ගානට යන්න ත්‍රිපිසීමක් එක්ක අර්ධූතයක් තියෙන්නේ. ත්‍රිපිසීමේ අර්ධූතය කොටස අයින් කරලා ඉතුරු කොටසේ වර්ගඵලය වගේ එකක් තමයි යන්නේ අඳුරු කොට කොටස. right? එතකොට මේ කියන සෙන්ටිමීටර් 18ක් තියෙනවා. right? මෙයාට තියෙන සෙන්ටිමීටර් 32ක්. ඒ වගේම මේකේ 14ක් තියෙනවා. බලන්න. රූපයේ දක්වා ඇත්තේ ත්‍රිපිසීමක ආකාරයේ තුනී තහඩුවකින් අර්ධ වෘත්තාකාර කොටසක් කපා ඉවත් කර ඇති ආකාරයයි. එම කොටස ඉවත් කළ පසු ඉතිරි තහඩු කොටසේ වර්ගඵලය. කියන්නේ මෙයා මතක තියාගන්න විස්කම්භය 14යි. විස්කම්භය 14ක් නම් මේක අරය 7ක් වන අර්ධූතයක් තියෙනවා. කල්පනාකාරී වෙන්න. එතකොට ලම්බ කුස නම් 14යි. එතකොට මේ කියන කොටසේ වර්ගඵලය නහන්නේ අපි. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? ත්‍රිපිසීමේ වර්ගඵලයෙන් අර්ධූතය අඩු කරගෙන අඳුරු වර්ගඵලය. අඳුරු වර්ගඵලය සමානයි ත්‍රිපිසීමේ වර්ගඵලය. නේ? ත්‍රිපිසීමේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕන. right? ත්‍රිපිසීමේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕන. මේක ලියවෙන. ත්‍රිපිසීමේ වර්ගඵලයෙන් අඩු කරන්න අර්ධවෘත්තයේ වර්ගඵලය. අර්ධවෘත්තයේ වර්ගඵලය. කෙටියෙන්. ත්‍රිපිසීමේ වර්ගඵලය ගන්න පුතේ. ආධාරක පාදය ඒකේ සමාන්තර පාද දෙක එකක් 32 අනිත් එක 18යි. 32යි 18යි 50යි. ලම්බ කුස 14යි දෙකෙන් බෙදන්න. 50යි 14යි බෙදීම 2. right? අර්ධවෘත්තය කියන්නේ මොකක්ද පුතේ? ආධාරක මේ pi r වර්ග බෙදීම 2ක්. right? අර්ධවෘත්තය. අරය 7යි හොඳේ. එහෙනම් මෙතන කපා දැයගන්න 7යි කියලා 350යි කියලා ගත හැකි. අඩු කිරීම pi කියන්නේ 7න් 22. r කියන්නේ 7යි. 7යි බෙදීම 2. 4 7 කැපුණා. ඒක 11යි. 350න් අඩු කරන්න 77. right? 10න් 7ක් ගියාම 3යි. ඉතුරු 4යි. 4න් 7ක් අඩු කරන්න මේ 14න් 7ක් ගියාම 7යි. 173. 273. වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 273යි. 23 පිළිතුරු අංක 2. 23 පිළිතුරු අංක 2. 273. එහෙනම් අපි යමු 24 වෙනි ගානට. නම් 23 හරි 23 වෙනි ගාන මේ. අපිට දැන් පේනවා ගේමක් නෑ. මේවා හොඳට ඔලුවට දාගන්න. මේ කරන වැඩ පිළිවෙල හොඳට ඔලුවට දාගෙන ගේමින් කරන්න පුතේ. මේවා හරි ලේසි ගණන්. right? ලේසි ගණන් කියන්නේ මේ විභාග මට්ටමට එන ඒවා. right? මේකත් ඔයගලන්ට විභාග ආදර්ශ ප්‍රශ්නෝත්තර අපි ඔයගලන්ට පුතේ කිසිම දෙයක් පිටින් ගන්න දෙන්නේ අපේ පන්තියට එනකොට. කිසිම අමතර පොතක් ඔයගලන් පිටින් ගන්න ඕනේ නැහැ SFT වලට. සියලුම දේවල්. ඒ කියන්නේ විභාග ප්‍රශ්නෝත්තරද ඒවත් දෙනවා. right? ඊළඟට අභ්‍යාකරණ ප්‍රකාශ දෙපාර්තමේන්තුවෙන් හදලා තියෙන ප්‍රශ්න දිනනවා නම් ඒවත් සියල්ල දෙනවා. right? අපේ අලුතෙන් නිර්මාණය කරපු ප්‍රශ්න දිනනවා, මොඩල් පේපර්ස් දිනනවා. ඔයා 7-5ක්වත් පිට දේවල් වලට වීදම් කරන්න එපා. ඔක්කොම දෙනවා. හැම දෙයක්ම කරවන්න. right? 24 වෙනි ගානට එන්න.
24 වැඩි ගන්න. අර අපි කිව්වාගේ ගණන්. නේද? මොකද මේ කතන්දරේ? කටින් රිප්ලේසින් මෙතඩ් එක. සෙන්ටිමීටර් 10ක් දිගටි ඝනාකාර වීදුරු කුට්ටියකින් ඉහළ පෘෂ්ඨයේ මැද්දේ සෙන්ටිමීටර් 3ක් දිගටි ඝනාකාර වීදුරු කොටසක් කපා ඉවත් කර ඇත. ඊතුරු වීදුරු ඝන වස්තුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වන්නේ right සෙන්ටිමීටර් 10ක් දිගටි ගා. මේ වගේම ගානක් අපි පන්ති ඇදුවා. එහෙනම් right සෙන්ටිමීටර් 10 බැගින් වෙන්නේ මේ 3 බැගින් වන ඝනාකාර කොටසක් කපලා අයින් කරන්න. ඒතර ආ කල්පනාකාරී වෙන්නේ මේ වගේ ගානක් අපි මිලිසලත් ඇදුවා. right? මේ වගේ ඝනාකාර කොටසක් කපලා අයින් කරන්න. ඒතර මට කියන්න පුතේ දැන් 10 වරක් 10 තියෙන පෘෂ්ඨ ආරම්භක පෘෂ්ඨ වර්ගඵලය ස්ටාර්ට් එකේ සමස්ත වර්ගඵලය අපිට තියෙන ඔක්කොම right 10 වරක් 10 පෘෂ්ඨ 6ක්. ඒ කියන්නේ 600ක් තියෙන වර්ග සෙන්ටිමීටර. right කල්පනාකාරී වෙන්න ඕන කපලා ඉවත් කරනකොට දැන් මේක ඝන වීදුරු වස්තුවේ උඩ පෘෂ්ඨ ඒ ඝනාකාර වීදුරු කොටසක් ඉවත් කරලා තියෙනවානේ. ඒතර ඔයා හිතන්න 3 වරක් 3 කොටස් තමයි මේ අතර නිර්මාණය වෙන්නේ. ඒතර මට කියන්නේ මේ උඩ තියෙන පෘෂ්ඨය මේ පෘෂ්ඨය උඩ තියෙන පාදයේ අනිත් පාදයේ උස ඔක්කොම 3යි. ඔයා නිකන් හිතන්න පුතේ මෙහෙම මේ හිතන්න කටින් ඇන්ඩ් රිප්ලේසින් මෙතඩ් එකකින් හිතන්න. මෙන්න මේ උඩ පෘෂ්ඨය නැත්තරම නැති වෙලා යනවා නේද? ඒ උඩ පෘෂ්ඨය නැත්තරම නැති වෙලා යනකොට ඒ පෘෂ්ඨය වෙනකොට යට පෘෂ්ඨයක් අලුතෙන් නිර්මාණය වෙනවා එයා වෙනකොට. වටේ අලුතෙන් 4ක්. වටේට අලුතෙන් 4කුයි යට තව අලුත් එකකුයි. ඒතර උඩ පෘෂ්ඨය නේද? වලක් කෑරනකොට බලන්න වල ඇතුලේ පෘෂ්ඨ කීයක් තියෙනවද කියලා. ඔයා වලක් කපලා වලක් වැලෙන්නේ නෙමෙයි. වලක් කැපුවට පස්සේ බලන්න පතුලේ පෘෂ්ඨයයි වලක් හිතන්න වලගේ මිනි වල හිතා ගන්නකො. වලගේ මිනි වල පතුලේ පෘෂ්ඨයයි වටේ පෘෂ්ඨ තව 4ක් තියෙනව නේද? ඔක්කොම පෘෂ්ඨ කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඔක්කොම පෘෂ්ඨ 5ක් තියෙනවා. ඒතකොට ආ බලන්න මේ තිබිච්ච මේ පෘෂ්ඨය අයින් වුණානේ. ආරම්භයේ තිබිච්ච 600 හිතන්නකො මේ 3 වරක් 3 පෘෂ්ඨයේ උඩ එක්කෙන අයින් වෙනකොට එයා වෙනුවටම යට එක්කෙන ආදේශ වුණා කියලා හිතුවොත් උඩ එක්කෙනා වෙනුවට යට එක්කෙනා ආදේශ වුණා කියලා හිතුවොත් වටේ පෘෂ්ඨ 4 විතරයි නේද අලුතෙන්ම තියෙන්නේ. උඩ අයින් වෙන එක්කෙනා වෙනුවට යට එක්කෙනා ආදේශ වුණා කියලා හිතන්නකෝ. ඔයා දැන් දන්නවා වල හැරුවම අලුත් පෘෂ්ඨ 5ක් තියෙනවා. උඩ පෘෂ්ඨය අයින් වුණානේ. එයා වෙනුවට යට පෘෂ්ඨය ඒ විදියටම නිර්මාණය වෙන හින්දා උඩ එක්කෙනාට යට එක්කෙනා රිප්ලේස් වෙච්ච හින්දා දැන් වටේට තින්නේ 4යි නේද? එහෙනම් මට කියන්න නව වර්ගඵලය එනකොට ආරම්භයේ තිබිච්ච 600 එහෙමම තියෙනවා. එයාට එකතු වෙන්න ඕනේ නේද පුතේ? 3 වරක් 3 පෘෂ්ඨ වටේ 4ක් 3 වරක් 3 9යි 9 වරක් 4 36යි 636ක් කියනවා වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 636. පිළිතුරු අංක 3. කොහොමද ආවේ කියන්නේ? කපලා මේ ගාණක්ම හදුවා අපි පන්ති. වලහාරනකොට මේ උඩ පෘෂ්ඨයේ වෙනුවට යට පෘෂ්ඨය ආදේශ වෙනවා. නම් උඩ පෘෂ්ඨය ඉවත් වෙලා ගියාට අවුලක් නැත්තේ නේ යට පෘෂ්ඨය ආදේශ වෙනවා. ඒක වටේට 4ක් තියෙනවා. ඒ 3 වරක් 3 ඒවා 4ක් තමයි අලුතෙන්ම තියෙන්නේ. අලුතෙන්ම. right? ඔබ උඩ එක්කෙනාට යට එක්කෙනා ආදේශ වුණාට පස්සේ යට එක්කෙනා ගණන් ගන්න එපා. දැන් වර්ගඵලය දැන් වෙනස්ද? නැහැ. හැබැයි දැන් අලුතෙන් වටේ 4 ගණන් කරන්න. වටේ 4 තියෙන 3 වරක් 3 ඒවා 4ක්. එහෙනම් 24 වෙනි ගාන හරි. අපි යමු 25 වෙනි ගානට. 25 වෙනි ගානට. එහෙනම් 24 උත්තරේ පුතේ 3 636. 25ට යමු. ඒක 7යි. මෙතන සෙන්ටිමීටර 2යි. right? රූපේ දැක්වෙන්නේ ආකාරයට
රබර් බෝලයක් රූපයේ දැක්වෙන ආකාර රබර් බෝලයක් ජලයේ පාවේ බෝලය ස්පර්ශ කරන වෘතමායිමේ පරිධිය වන්නේ මේක ස්පර්ශ කරන වෘතමායිමේ පරිධිය වන්නේ මට කියන්න ඔක්කොටම ඉස්සෙල්ලා මෙන්න මේ වෘතමායිමනේ නිර්මාණය වෙන්නේ පුතේ මෙතන ඉඳන් මෙතනට සමස්ත උස කීයද 9යි එතකොට මේකේ කේන්ද්‍රය මෙතන කියලා ගත්තොත් රයිට් මෙතන ඉඳන් මෙතනට 4.5ක් තියෙනවානේ අර නේ එයි දැන් මෙතන මෙතනට 9ක් තියෙනවා නම් 7.2යි තියෙන්නේ 9ක් තියෙනවා නම් රයිට් එතන තියෙනවා 4.5ක් රයිට් එතන මෙතන 4.5ක් තියෙනවා රයිට් මට කියන්න දැන් මෙතන ඉඳන් මෙතනට 4.5ක් තියෙනවා නම් මෙතන ඉඳන් මෙතනට 4.5ක් තියෙනවා නම් මෙන්න මේ කොටස තියෙනවනේ රයිට් ඔයා හොඳට බලන්න මම මේ මොකද කියන්නේ කියලා රයිට් එතකොට ඔයාට මේකේ නිර්මාණය වෙන්න ඕනේ කේතුවක් රයිට් කේතුවක් නිර්මාණය වෙන්න ඔයා මට කියන්න දැන් මෙන්න මේ උස මෙන්න මේ උස කීයක් කියනවද 2.5 කියනවා රයිට් මම මෙතන ඉන්න කීයක්ද 2.5 දැන් කල්පනාකාරී වෙන්න වටේට යන්නේ මෘදු පුෂ්ඨයක් රයිට් වටේට යන්නේ මෘදු පුෂ්ඨයක් එතකොට ඔයාට එන්නේ මෙන්න මෙහෙම කේතු ආකාර කොටසක් රයිට් රයිට් මොනම කේතු ආකාර කොටසක් එන්නේ කේතු ආකාර කොටස තමයි මේ තියෙන්නේ මෙන්න මෙයා එතකොට ඔයා දන්නවා දැන් මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ උස කීයක් තියනවද 2.5ක් තියෙනවා මේ උස කීයද 4.5යි රයිට් අනිවාර්යයෙන්ම අපිට පයිතගොරස් දාලා මෙන්න මේ කියන අරය හොයාගත්තා නම් හරි නේද? එතකොට පුතේ මෙන්න මේ කොටස කියන්නේ 2πr නේද? කල්පනාකාරීව බලන්න. දැන් මේ බෝලේ මෙහෙම ගිල්ල දිනකොට මේ ස්පර්ශ වෙන කොටස කියලා කියන්නේ මෙහෙම කේතුවක් විතර නිර්මාණය කරාම කේතුවේ වක්‍ර කොටස නේද මෙතන යට තියෙන. යට තියෙන වටේ කොටස නේද? මෘදු කොටස නේද කේතුවේ ස්පර්ශ වීම සිද්ධ වෙන්නේ මේකේ ওই විදිහට. එතකොට කේතුවක් වගේ දැන් අපිට මේක තියෙනවා ඉතින් මොන කේතුවක් වගේ වෙදී. රයිට්. හේතුවක් විදිහට හිතන්න. දත්ත අපි දන්න ඕනේ මේක. දැන් හරි. එහෙනම් මේක 4.5යි. මේක 2.5 මෙන්න මේ අරේ කීයද කියලා බලන්න. පයිතගොරස් දාමු. එහෙනම් මොකක්ද දාන්නේ නා? 4.5 වර්ගය සමානයි 2.5 වර්ගය ධන r වර්ගය. 4.5 වර්ගය 20.2 भाग 25 සලා 25 625 6.2 भाग ධන r වර්ග 20.2 6.2 ගියාම කීයද පුතේ 14යි එහෙනම් r වර්ග සමානයි 14යි එහෙනම් 14 වර්ගමූලය සමානයි r එහෙනම් පුතේ අපිට ඕනේ 2πr වටේ පරිධිය එහෙනම් s සමානයි 2πr වටේ පරිධිය s මෙන්න මේ කොටස ගෑවෙන කොටස වටේට ගෑවෙන කොටස වටේටම ගෑවෙන්නේ මේ බෝලයක් ඊට පස්සේ වටේට ඔබට ගෑවෙන්නේ. ඒතකොට ඒක s කියලා හිතුවොත් s සමානයි 2 right 5 කියන්නේ 7න් 22 5 විදිහටම කියන්න. r කියන්නේ මූල 14. නේද? 2යි 5 14. 2යි 5 14 නැත්තම් 2යි 14යි මූල 5. නම් පිළිතුරු අංක ඔකේ තියෙනවා 4. නම් 25යි පිළිතුරු 4. අදා ගන්න හිතන්න මේක. මේක ගෝලයේ වැස්සුවට පස්සේ පුතේ මෙම නිර්මාණය වීමේදී මේ සමස්ත උස 9ක් නිසා කේන්ද්‍රයේ ඉඳන් පරිධියට තියෙන දුර 4.5යි. ඒක කේතුවක් විදිහට මේක ගන්න එළියට. ඒක කේතුවක් විදිහට ගත්තා පස්සේ මේ උස තියෙනවා 2.5. මේ 4.5 ඍජුකෝණික ත්‍රිකෝණයක් මෙතන නිර්මාණය වෙනවා. මෙන්න මේකේ ඍජුකෝණික ත්‍රිකෝණේ කර්ණය 4.5 එක පාදයේ 2.5 න r කියන්නේ මෙන්න මේ ඉඳන් මෙතන තියෙන දුර. r හොයාගත්ත කියන්නේ පුතේ r වලින් තමයි මෙන්න මේ ගෑවෙන වටේ කොටස ගන්නෙ. right 2πr පරිධියේ කොටස. right එහෙනම් 25 4 right අපි යන්නේ 26ට. වෙනි ගාන
right විස්කම්භයේ සෙන්ටිමීටර් 14යි දිග සෙන්ටිමීටර් 20ක් කියලා දීලා තියෙනවා. රූපේ දැක්කන්නේ වාහනේ සිලින්ඩරාකාර කුට්ටියක් සමාන දෙකට බෙදා ලබාගත් පළවකි. මෙම ඝන වස්තුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. right මේක ලොකුට හදන්න දෙයක් නැත්තේ නෑ. right ලොකුට හදන්න දෙයක් නැත්තේ නෑ. හිතන්න මේ පාදේ 14යි මේ පාදේ 20යි. ආර්ධ වෘත්ත දෙකක් තියෙනවනේ දෙපැත්තේ. ආර්ධ වෘත්ත දෙකක් තියෙනවා දෙපැත්තේ. right එතකොට මට කියන්න ආර්ධ වෘත්ත දෙකයි මෙන්න මේ කොටසයි ගත්තොත් ඒකෙන් හොයන්න ලේසි. වක්‍ර කොටස කියන්නේ මොකද්ද? ඉතින් වක්‍ර කොටස කියන්නේ පුතේ මෙන්න මේ කොටසනේ. සමස්ත උතේක නම් වක්‍ර කොටස මොකද්ද? 2πr. මේක πr. මෙන්න මේ වක්‍ර කොටස πr පාදයේ දිග. එතකොට මේ පාදයේ දිග πr පාදයේ දිග πr වන මෙන්න මේ කොටස πr වන දිග 20ක් වන කොටසක් නේද යට තියෙන වක්‍ර කොටස තියෙන්නේ. යට තියෙන වක්‍ර කොටස මෙන්න යට කියන වක්‍ර කොටස දිග 20ක් වන right පාදය πr වන. නම් πr කියලා ගත්තම π කියන්නේ 7න් 22යි. අරය පුතේ 14ක් නෙමෙයි. 14ක් නෙමෙයි. අරය 7. එතන මේ පාදය 22. මේ පාදය 22යි එහෙනම් මේක 20. එහෙනම් මෙතන එන්නේ 22 වරක් 20. එතන අරය 7 වන. දැන් අරය 7 වන අර්ධ වෘත්ත දෙකක් කියන්නේ සමස්ත වෘත්තයක් නේ. එහෙනම් මුළු වර්ගඵලය කියන්නේ මුළු වර්ගඵලය සමානයි වක්‍ර කොටස ප්ලස් වෘත්ත භාග දෙක ප්ලස් ඍජුකෝණාශ්‍රයනේ. right වක්‍ර කොටස මොකක්ද එතකොට? මෙන්න මේ කියන πr කියන සමස්ත වෘත්තයක් නම් අර r නම් 2πr නේ පුතේ පණ ගියේ. දැන් මේකේ සිලින්ඩර් භාගෙ හින්දා මේක πr කියලා නේ. ඒක 22 වරක් 20. right යාට එකතු කරන් අර්ධ වෘත්ත දෙක. එතකොට πr වර්ග බෙදීම දෙකේවා දෙකක්. එතකොට දෙකට දෙක කැපුණා πr. ඍජුකෝණාංශය මොකක්ද දෙන්නේ? 20 වරක් 14. right එතකොට 20 වරක් 44යි. π කියන්නේ 7 22යි. right r කියන්නේ පුතේ 7යි. 7යි 280. 4 7 කැපෙනවා 440 plus 154 plus 280. 4යි 8 4 12යි 12 5යි 17යි මත එකක් ඉතුරුයි 874. 874 වර්ග සෙන්ටිමීටර කියලා නම් පිළිතුරු අංක 2. 27 පිළිතුරු අංක 2. හරියට හදාගන්න 27 පිළිතුරු අංක 2. right එහෙනම් අපි 26 හරි 27ට යමු දෙනම්. MCQ ඔක්කොම 32ක් තියෙනවා. බලන්න ඔයගොල්ලෝ MCQ 32කින් ඔයගොල්ලන්ට කීයක් හරියනවද කියලා ඔයගොල්ලන් තනියෙන් හදලා. නැවත නැවත බලන්න. වැරදිද මොනවද කියලා බලන්න. දැන් ගැල්ලක තියෙන ඉඳ සුළු කරා නම් ලේසි. ඒක අවුලක් නැත්තේත් නෑ. 27 මේසය මත අලංකරණය වෙනුවෙන් තමලද ඝනවස්තුවක් නිර්මාණය කර යුතු පහත රූප සටහනේ දැක්කේ. පුතේ 27 බෑන් කරන් 27 පින්තූරේ නැහැ. කයින් කියලා දාන්න 28ට යන්න. 28. right මේක අධ්‍යාපන ප්‍රකාශ දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තියෙන පේපරයක්. right මේ ප්‍රශ්න ටික ඔයගලන්ගේ. right ඒක 27 පින්තූරේ නැහැ. right 28ට යන්න. අරේ සෙන්ටිමීටර් 21ක් වූ විශාල ගෝලාකාර යකඩ කුට්ටියක්. ගෝලාකාර යකඩ කුට්ටියක් උණු කර මිලිමීටර් 7ක් වූ කුඩා යකඩ බෝල නිපදවන්නේ නම් සාදාගත හැකි යකඩ බෝල ගණනවන්නේ. දැන් අරේ සෙන්ටිමීටර් 21ක් නේ.
අරය සෙන්ටිමීටර 21ක්. අරය සෙන්ටිමීටර 21ක් වුණාම පුතේ මම ඒක සමතංකණය කියනවා. මොකද සමතංකණය කියන්නේ? රයිට් මීටර වලින්. එතකොට සෙන්ටි කියන්නේ 10 ඍණ 2 කියන දර්ශකය. එතකොට 21 වරක් 10 ඍණ 2 මීටර. තමයි මේකේ අරය. අරය හොඳේ. ඒක පාවිච්චි කරලා කුඩා බෝල හදමු. කුඩා බෝල. ඒ කුඩා බෝලෙන් අරය අපිට දීලා තිනවා 7 මිලිමීටර කියලා. පුතේ 7 මිලිමීටර කියලා කියන්නේ මිලි කියන්නේ 10 ඍණ 3 දර්ශකය. එතකොට 7 10 ඍණ 3යි මීටර. රයිට්. මේ වගේ n ප්‍රමාණයක් අද්දැයි. ඒ n ප්‍රමාණය තමයි අහන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ පරිමාවයි මෙයාගේ පරිමාව v1 කියලා ගත්තොත් v1 වාරයක් n ප්‍රමාණයක පරිමාවයි එකිනෙකට සමානයි කියනවා කියන්නේ. දැන් විශාල ගෝලයේ පරිමාවයි කුඩා බෝල n ප්‍රමාණයක පරිමාවයි එකිනෙකට සමානයි. ඒක උණු කරලා හදනකොට පරිමාවන්ගෙන් සමාන වෙන්නේ පුතේ. එතකොට මෙයාගේ පරිමාණ සූත්‍ර කියන්නේ එහෙනම් v සමානයි කියන්නේ 3න් 4යි pi r1 කියලා කියමු මෙයාට. මෙයාට r2 කියලා කියමු. right එහෙනම් r1 වල ඝනය. right මෙයාගේ පරිමාව පොඩි එක්කෙනෙක්ගේ පරිමාව v1 සමානයි 3න් 4යි pi r2 වල ඝනය. right එතකොට මේක සමාන වෙන්නේ කොහෙදද? මේ පරිමාව සමාන වෙන්නේ v1 වාරයක් n ප්‍රමාණයකින්. එහෙනම් අපි ලියනවා නම් v සමානයි v1 වාරයක් k. දැන් ආදේශ කරා. v 3න් 4යි 5 r1 වල ඝනය සමානයි v1 3න් 4යි 5 r2 වල ඝනය. කැපෙන්නේ මොනවද කියලා බලන්න දෙපැත්තේ. 3න් 4යි 3න් 4යි කැපෙන 5ට 5 කැපෙනවා. වාරයක් එන්නේ නැහැ. වාරයක් එන්නේ. එහෙනම් r1 වල ඝනය සමානයි r2 වල ඝනය වාරයක් n වල. දැන් ආදේශ කරන්න. r1 කියන්නේ කීයද? 21 වරක් 10 ඍණ 2ව ඝනය. 21 වරක් 10 ඍණ 2ව ඝනය. සමානයි. මෙතන 7 වරක් 10 ඍණ 3ව ඝනය. 7 වරක් 10 ඍණ 3ව ඝනය. වාරයක් n. දැන් දර්ශක සුළු කරන්න. 21 ඝනය කියන්නේ 21 ඝනයමයි. 10 ඍණ 2 ඝනය කියන්නේ 10 ඍණ 6යි. බලයන්ගේ බලය නේද උදේ? දෙවරක් 3 6 වෙනවා ඍණ නිසා ඍණ 6 කියලා ලියනවා. 7 ඝනය කියන්නේ 7 වරක් ඝනය. 10 ඍණ 3 ඝනය කියන්නේ ඍණ 9යි. වාරයක් n. right දැන් සුළු කිරීම කරන්න. මම සුළු කිරීම මෙතන පල්ලෙහාටම කරන්න මට පේන එතකොට. right එතකොට 21 වරක් 21 වරක් 21 right වාරයක් 10 ඍණ 6 බෙදීම 7 වරක් 7 වරක් 7 වරක් 10 ඍණ 9 සමානයි. එකපාර සුළු කරන්න දැන් ඕක. 4 7 1යි 3යි. 4 7 1යි 3යි. 4 7 1යි 3යි. 3 7 9 9 3 27යි. 10 ඍණ 9 උඩට ගියාම ධන 9 වෙනවා. එතකොට මේ ඍණ 6න් මෙතනින් 3ක් කැපෙනවා. එතකොට ඍණ 3ට ගියාම උදේ ධන 3 වෙනවා. එතකොට 27 වරක් 10 බල 3ක් වෙනවා බෝල ප්‍රමාණය. 27 වරක් 10 බල 3ක් කියන්නේ කීයද උදේ? 27000ක් කියලා එනවා. පිළිතුරු අංක 5 27000ක් කියලා ඔක්කොම 27 වරක් 10 වෙන 27 වරක් 10 බල 3. හොඳට මතක තියාගන්න. මෙයාගේ පරිමාව මම ලියාගත්තා අරය r ලියාගත්තා මීටර වලින්. මෙයාගේ අරයත් මම මීටර වලට පරිවර්තනය කරගත්තා. සෙන්ටි කියන්නේ පුතේ 10 ඍණ 2 කියන දර්ශකය. එතකොට පරිමාවට ආදේශ කරනකොට 10 ඍණ 2කටත් ඝනයයි තියෙන්නේ. 10 ඍණ 2කටත් ඝනයයි තියෙන තමයි ඍණ දෙවරක් 3 බලයක බලය ඍණ 6 බවටපත් වෙනවා. නම් 28 වෙනි ගානේ පිළිතුරු අංක 5. යනවා 29ට. පතුල මීටර් 12ක දිග ඇති සමචතුරස්‍රාකාර හැඩයෙන්ද ඍජුස මීටර් 8ක් වනසේද සමචතුරස්‍රා පිරිමාඩාකාර කූඩාරමක් තැනීමට සිසුන් කණ්ඩායම සිදුවේ. කූඩාරම සම්පූර්ණ ආවරණය සඳහා අවශ්‍ය අවම රෙදිවල වර්ගඵලය. මේ සමචතුරස්‍රාකාර පතුලක් තියෙන එකක් තියෙන්නේ. right
එතකොට මෙන්න මේ පිරමීඩය තියෙන්නේ. මේ සමචතුරස්‍රාව පාර පතුලේ මීටර් 12ක පැත්තක දෙකක් තියෙනවා. උස දිග තියෙන 8යි. පුතේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න වර්ගඵලය ගන්න නම් පුතේ පිරමීඩේ අපිට අර උස ඕන. මෙන්න මේ උස. මේ අර උස එතකොට ඔයා ගන්න යනවා අනිවාර්ය ත්‍රිකෝණ හතරක් තියෙනවා. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි අපිට ගන්න ඕනේ. එතකොට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න නම් මේක 12යි, මේ පාදයේ 12යි, right? එතකොට මේ පාදයේ right අනිවාර්යයෙන්ම ආධාරක පාදයේ 12 නම් ලම්බ කුසේල හොයා ගන්න ඕනේ. ඒ වගේ හතර ගුණයක් ත්‍රිකෝණ තියෙන වටේට. ඉතින් අපි දන්නවා මේ පාදයේ මෙතන ඉඳන් මෙතනට සමස්ත 12ක් තියෙනවා නම් මෙතන ඉඳන් මෙතන තියෙන 6යි. අපිට දිග තියෙනවා මේක 8යි. එහෙනම් L හොයන්න නම් පයිතගොරස් දාන්න ඕනේ. ඉතින් මට කියන්න L වර්ගය කියන්නේ එතකොට පයිතගොරස් දැම්ම ඍජුකෝණික ත්‍රිකෝණයට 8 වර්ගය දාන 6 වර්ගෙනේ. 8 වර්ගය 64යි. 6 වර්ගය 30යි. එතකොට පුතේ කීයක් දෙන්නේ 100යි. නේද? මේක පොඩි උන්ටක් පුළුවන් බං. right? එහෙනම් L සමානයි කීයද? 10ක් කියලා ගන්න පුළුවන්. right? එහෙනම් L සමානයි 10යි. L සමානයි 10 නම් පුතේ ඒ වගේ කීයක් තියනවද? right? ඒ වගේ A සමානයි 10යි. ඒ වගේ ත්‍රිකෝණ ඔක්කොම හතරක් තියෙනවා. පුතේ ත්‍රිකෝණ වල වර්ගඵල එනවා. right? ආධාර පාදයේ ලම්බ කුස 10යි. right? ඒ වගේ කීයක්ද? ත්‍රිකෝණ හතරයි. කැපෙනවා 2යි 240 නම් යට තියෙන සමචතුරස්‍රය ගන්න නැහැ මෙතනදී. මොකද වටේ කුඩාරම හදන්නේ. right? වටේ කුඩාරම හදන්නේ. වර්ග මීටර 240. එහෙනම් අපිට එනවා පුතේ 29 පිළිතුරාංක 4. 29 පිළිතුරාංක 4. යට සමචතුරස්‍රය ගන්නේ නැහැ. වටේ රෙදි තමයි ගන්නේ. අවසානයේ MCQ 3 ටග්ගල එන්නේ. හරි මේක සෙන්ටිමීටර නෙමෙයි මේක මීටර. මීටර 10යි. right 30ට යන්න. කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කපඩා කරනු ලබන ශාලාවක මීටර් 13ක්ද පල්ල මීටර් 9ක්ද උස මීටර් 4ක්ද වේ. නිෂ්පාදන ඇසුරුම් පෙට්ටි ඝන කැඩේ ඉන්තුන අතර එහි පාදයක දිග සෙන්ටිමීටර් 60කි කාමරය තුල කපඩා කර හැකි උපරිම පෙට්ටි ගන්න. right? මෙන්න මේ කාමරයක් ගැන කියන්නේ. right? අපිට දෙනවා දිග 13යි මීටර 13ක් කියන්නේ පුතේ සෙන්ටිමීටර 1300ක්. right? පළල 9 මීටර. 9 මීටර කියන්නේ 900 සෙන්ටිමීටර. උස දිග තියෙන 60 සෙන්ටිමීටර. උස 4 මීටර. 4 මීටර කියන්නේ 400 මීටර. 400 සෙන්ටිමීටර. right? අපිට දාන පොඩි පෙට්ටියක්. මේ පොඩි පෙට්ටියක ඝනකයක් නේ. එතකොට දිගක් තියෙනවා 60යි. එහෙනම් ඝනක තමයි 60. right? ඒතර ඔය විදිහට පෙට්ටි ගගා යනවා. ඒ කියන්නේ මේ පැත්තට මෙහෙම පෙට්ටි වැදෙනවා. කොහොම පෙට්ටි වැදෙනවා. දාන පුළුවන් උඩින් පෙට්ටි ගන්න අහන්න. හරිද? හරි. එහෙනම් මට කියන්න මීටර් 400ක් මීටර් 400ක් මීටර් 4ක් කියන්නේ සෙන්ටිමීටර් 400ක් උසට යනකම් සෙන්ටිමීටර් 60ව කීයක් දාලා තියෙන්නේ? මේ පැත්තට උසට යනකම් සෙන්ටිමීටර් 60ව කීයක් දාලා? එහෙනම් 400 බෙදනවා 60. ලැබෙනවා 36යි. නේ 36යි 36ට 6ක් තියෙනවා. උතුරු 4යි. මේ බැලුවොත් සෙන්ටිමීටර් 60ට 36න් 6 දාන්න පුළුවන්. සෙන්ටිමීටර් 400 නේ උස. ඒතර 60 වරක් ගත්තොත් පුතේ සෙන්ටිමීටර් 60 වල තියෙන්නේ අපිට දාන්න පුළුවන් ඔක්කොම 6යි. ඒ කියන්නේ දශම ස්ථාන දාන්න බෑනේ. 400 බෙදනවා
60යි. එතකොට දාන්න පුළුවන් උඩරිම 6යි. මේ පැත්ත 6යි. මේ පැත්තේ උසට ගහන්න පුළුවන් 6යි. එහෙනම් මේ පැත්තේ පළලට ගියක් ගහද ඇයි? මේ පැත්තේ පළලට ගියක් ගහනවා බලන්න 900 බෙදන්න ඕනේ 60යි. පහළට ගාතේ 15. මේ පැත්තේ පහළට 15ක් ගාද 15ක් ගාද උඩට 6ක් ගාතේ පහළට 15ක් ගාද මේ පැත්තට 1300 බෙදන්න ඕනේ 60යි රයිට් ඒතකොට 13ට 12ට 2යි එකක් ඉතුරුයි 10ට 1 21 මේ පැත්තට 21ක් ගහද මේ පැත්තට 21ක් ගහද ඇයි රයිට් මේ පැත්තෙන් බැලුවා මේ පැත්තට 15ක් ගහද ඇයි මේ පැත්තට බැලුවා මේ පැත්තට උඩට 6ක් ගහද එතකොට සමස්ත දාන පුළුවන් පෙට්ටි ගන්න කොච්චරද? එහෙනම් පෙට්ටි ගන්න සමානයි කීයද පුතේ? 6 වරක් 21 වරක් 15. පරිමාණයෙන් බෙදන්න එපා අත ගන්න එපා. 6 වරක් 21 වරක් 15. 1890. පිළිතුරු අංක 1. ඔක්කොම දාන්න පුළුවන් 1890 පෙට්ටි. පරිමාණයෙන් බෙදන්න එපා. පරිමාණය බෙදලා අපිට උත්තර ගන්න බෑ. එහෙනම් මේ පැත්තට ඔක්කොම පෙට්ටි 21යි. මේ පැත්තට පෙට්ටි 15යි. උසට පෙට්ටි 6යි. එහෙනම් 30 වෙනි ගාන උත්තරය හරි. පිළිතුරු අංක 1. 30ට උත්තරේ පිළිතුරු අංක 1. 31ට යන්න. right අර්ධගෝලාකාර ලී කුට්ටියකින් රූපයේ පරිදි කේතුආකාර කොටසක් කපා ඉවත් කර ඇත. අර්ධගෝලාකාර කොටසේ අරයත් කේතයේ උසස් සමාන වන අතර ඉවත් කළ පරිමාව මුළු පරිමාවෙන් කවර භාගයක්ද? දැන් මෙයාගේ අරයයි මේ උසයි සමානයි කියලා කියනවානේ. ඒතර ඉවත් කළ පරිමාව මුළු පරිමාවෙන් කවර භාගයක්ද කියන්නේ ඉවත් මුළු පරිමාව බවද? මුළු පරිමාව right ඉවත් කළ පරිමාව. ඉවත් කළ පරිමාව right මට කියන්න මුළු පරිමාව කියන්නේ කවුද? අර්ධගෝලය. මුළු පරිමාව කියන්නේ අර්ධගෝලය. නේ? right ඉවත් කළ පරිමාව කියන්නේ කවුද? කේතුව. ඒ අර්ධගෝලයේ පරිමාවයි කේතුවේ පරිමාවයි සූත්‍රය තියෙනවා. ඒතර අර්ධගෝලයේ පරිමාව මොකද්ද පුතේ? අර්ධ 3න් 2යි πr වල ගණය. 3න් 2යි πr වල ගණය. ඉතින් කේතුවේ පරිමාව මොකද්ද පුතේ? කේතුවේ පරිමාව පුතේ 3න් 1යි πr වර්ගයේ h නෙමෙයි දැන්. ඇයි? ඒකේ උස කේතුවේ උස rමයි. right r तो මේක එන්නේ 3ට 3 කැපෙනවා 5ට 5 කැපෙනවා right මේ බලන්න හොඳේ ලස්සන උත්තරයක් එන්නේ ආත දෙන්නේ පදයේ උත්තරත් එක්ක r 2යි r 1යි ඔක්කොම r මෙතන 3යි මෙතන r 3යි උත්තරේ භාගය මුළු පරිමාවෙන් භාගයක් අයින් කරලා එහෙනම් 31 පිළිතුරු අංක 3 කොහොමද ගත්තේ නිකන් ලොකු කතන්දරයක් නැහැ. අනේ පට්ටම ලේසි ආය ඕන එකකට කරන්න පුළුවන් මේක නියමෙටම. දැන් මුළු පරිමාව එක්ක කළ පරිමාව මුළු පරිමාව කවුද? අර්ධගෝලය. ඉවත් කර පරිමාව කේතුව. දැන් මුළු අර්ධගෝලයේ පරිමාව සූත්‍රය 3 1යි πr වර්ගය. ගණය πr ගන්න. ඊට පස්සේ කේතුව 3 1යි πr වර්ගයේ h. h කියන්නේ කේතුවේ උසනේ. නේද? ඒක අරයම තමයි. r ම තමයි. නම් 31 3. අවසන් ගානට එන්නේ. right අවසන් ගානට. 32 පීනුම් තටාකයක හරස්කඩක් රූපය දැක්වන අතර එහි දිග මීටර් 20කි. right පීනුම් තටාකයේ මතු පිට සිට සෙන්ටිමීටර් 50ක් පහළින් right සෙන්ටිමීටර් 50ක් පහළින්. උදේ මීටර් ගානක් උස එකක් තියෙන්නේ. කියන්නේ සෙන්ටිමීටර් 50ක් කියන්නේ 0.5ක් මීටර් පහළින් ජලය පුරා ඇතනම් පීනුම් තටාකයට අනුව ජල පරිමාව. එතකොට මේක ආතල් ගන්න එපා දෙයියෝ මේවත් එක්ක. නාර ලේසි පුතේ. right මේ මෙන්න මේ උස. right දැන් මෙන්න මේ උස පොඩ්ඩ අඩු වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා විච් උසෙන් අඩු වෙලා තියෙන්නේ. ඒකින්ද දැන් මේ අඩු වෙච්ච උස මෙහෙම කියලා දන්නවද? දැන් මේ උස තිබ්බ එක දැන් තියෙන උස. right? එතකොට මේ පැත්තට තියෙනවා සමස්ත දුර ප්‍රමාණය මීටර 20ක්. right? එතකොට මෙතනින් 0.5ක් අඩු වෙලා තියෙන්නේ. මෙතනින් 0.5ක් අඩු වුණා නම් මේක 4.5 වෙන්නේ. මේක 2.5 උදේ. ඒ 0.5ක් අඩු වෙලා තියෙන්නේ සෙන්ටිමීටර 50ක් කියන්නේ. 0.5ක් අඩු වෙලා තියෙන්නේ මුළු උසෙන්. 5න් මීටර 5න් 0.5ක් අඩු වෙලා තියෙන්නේ. එතකොට මේක 4.5. එතකොට
මේ පැත්තේ දිග දිගට තියෙනවා මෙතන ඉඳන් මෙතනට 50ක් කියලා දීලා තියෙනවා 50. මේක 50යි. මේක 50යි. right මේ පැත්තට මීටර 20. right එමය දෙන්නේ. right okay. හරි වැඩි ඉවරයි. මොකද්ද? මේ තියෙන ත්‍රපීසියමේ වර්ගඵලය දිගින් වැඩි කරා නම් පරිමාව වෙනවා. පුතේ නම් පරිමාව සමානයි. පරිමාව සමානයි ත්‍රපීසියමේ වර්ගඵලය. ත්‍රපීසියමේ වර්ගඵලය වැඩි කිරීම දිග. ත්‍රපීසියමේ වර්ගඵලය ගන්න කොහොම සමාන්තර පාදයක එකතුව. සමාන්තර පාදයක එකතුව කීයද? 4.5 2.5. එහෙනම් 4.5 2.5 කියන එක කෙනා එකතු කරා. right? ඒ අතර තියෙන ලම්බ උස කීයද? 50යි. 50ෙන් ගුණ කරා. බෙදුවා දෙකෙන් ත්‍රපීසියමේ වර්ගඵලය. දිග එන්නේ 20. ත්‍රිපුදේ 4.5 2.5 ඔක්කොම එකව කරාම 7යි. 4ක් 50 බෙදීම 2 උඩ කිරීම 20. යපුණා 10යි. 4ක් 35යි 3500යි ඝන මීටර. ඝන මීටර 3500ක් යනවා. ඝන මීටර 3500 කියන්නේ ලීටර 3500. ලීටර නෑ 3500 නෙමෙයි. 3500 10 බල 3. 3500 ඝන මීටර. ලීටර 1000ක් ඝන මීටර එකයි. හරිනේ? එහෙනම් පුතේ 32 පිළිතුරු අංක 3. එහෙනම් පුතේ MCQ ටික සියල්ල අවසන් වෙනවා කාණ්ඩ දෙකක් යටතේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණ මුසන දේවියයි පරිස්සමට ඉන්න.